රාජමාන වල සිංකට කල පුරවරයින් ගොවනට මුසුවන දම්සක් නද තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. ජීවිත වෘක්ෂයේ වටා තෘෂ්ණාවල් ඇති බවත් ප්‍රඥාවේ ආයුධයෙන් ඒ සියල්ල සිඳ විමුක්ති මඟ හෙළි කරගත යුතු බවත් සම්බුද්ධ භාෂිතය පෙන්වා දෙයි. නිත්‍ය සැනසීමට මඟ පාදන ඒ දුෂ්කර වූ සත්පිළිවෙතට තුන්සිත යොමු කරගන්නට පිටුබලයක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරය තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ මාවෙල මල්වතු විහාරාධිවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන සාහිත්‍ය ශූරී ධර්මකථික ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පන්නල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ ගම්පල මවුන්ට් ටෙම්පල් අංක 273 2 නිවසේ පදිංචි ඒ.ජී. පද්මාවති මහත්මිය, අජිත් පීරිස් හා චන්දන පීරිස් යන පුතුන්, වත්සලා ජයසේන සහ දිලිනි රත්නායක යන ලේලියන් සමග මුණුබුරු මිනිබිරියන් 5 දෙනා විසිනුයි. ඒ අනුව එම පින්වත් පවුල සමග එක්ව අපි දැන් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මිද්ධි යදා හෝති මහංඝ සෝච නින්දායිතා සම්පරිවත්ත සායි. මහවරාහෝව නිවාප පුට්ඨෝ
නිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු සදාබී වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පුණ්‍යකාමී පින්නතුනි සූදානම තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකයේ ඔබ අප හැම දෙනාටම මහත් වූ මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් බුදුබණ පදයක් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීමට අද මේ උතුම් ධර්මානුශාසනාව බෞද්ධයා මාධ්‍ය ජාලයේහි බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ දේශනා කරවා ගනිමින් මුළු මහත් ලෝකයාටම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් අද ධර්මානුශාසනාවේහි දායකත්වයේ දරන පින්වත් මව්දෙමව්පියන් සහිත පවුලේ සියලු දෙනා කටයුතු කරනු ලබනවා. ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සඵල වේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ අපි මේ ආකාරයට ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජපූජිත රාජමහා විහාරස්ථ දහම් සෙවණේ සිට මේ ධර්මානුශාසනාව මේ ආකාරයට ආරම්භ කරනු ලබනු. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම තෝරාගත්තේ කුද්දක නිකායේ ධම්මපදයේ නාග වග්ගයේ සඳහන් 6 වෙන ගාථා පාඨය සමස්ත ධම්මපදයේ 325 වන ගාථාව හැටියට මෙම ගාථා පාඨය සඳහන් වෙනවා. තථාගත බුදුහාමුදුරුවෝ අපට මේ ධර්මානුශාසනාව දේශනා කරන්නේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්න ගමන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ කෝසලාධිපති පසේ නදී කොසල් මහරජතුමා අරමුණු කරගෙන. අපේ කොසල් මහා රජුරෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ප්‍රධාන රාජ්‍යයක මහා අධිරාජ්‍ය හැටියට කටයුතු කළත් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කිරීමට ඇසුරු කිරීමට ප්‍රියතාවයක් දක්වන ලද විශේෂ රජ කෙනෙක්. රාජ්‍යය තුළ මොනතරම් කටයුතු තිබුණත් රජ්ජුරුවෝ හරිම කැමති පන්සලට යන්න බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න කරුණු සාකච්ඡා කරන්න. ඒ සඳහා රජ්ජුරුවන්ට විශේෂ වෙලාවක් නැහැ. රජ්ජුරුවන්ට හිතෙන්නේ ඕනෑම වෙලාවකද ඒ හිතෙන ඕනෑම වෙලාවක රජ්ජුරුවෝ පන්සලට යන්න කැමති. ඒක හරි විශේෂයි. දැන් පන්සලට යන්න බෑ. මේ වෙලාව හොඳ නෑ. එහෙම විශේෂයක් නෑ. කොසල් රජුරවන්ට පන්සලට යන්න හිතෙන ඕනෑම වෙලාවක රජුරව පන්සලට යනවා. එහෙම සුවිශේෂී රජ කෙනෙක් තමයි පසේ නදී කොසල් රජුරව. මේ රජුරව බෞද්ධ ඉතිහාසයේ වඩාත් විශේෂ වන්නේ අසදිස මහා දානේ පූජා කරන ලද රජ කෙනෙක් හැටියට. අසද්දෘස මහා දානයක් පූජා කරන්නට රජ කෙනෙකු නොවන කෙනෙකුට අමාරුයි. මහා ධන සිටුවරයෙකුට තරමක් දුරට පුළුවන් වෙයි
රාජාදි රජෙකුට තමයි මහරජ කෙනෙකුට තමයි අසද්දෘස මහා දානයක් පිරිනැමිය හැක්කේ. එහෙම රජවරු අතරින් පසේනදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අසද්දෘස මහා දානයක් පූජා කළ විශේෂ කෙනෙක් හැටියට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. රජුරු මේ මහා පූජාවන් සිද්ධ කළේ සැබවින්ම මල්ලිකා දේවිය නිසා. පසේනදී කොසල් රජුරුවන්ටත් වඩා සැදැහෙන් උසස් මල්ලිකා දේවිය. එනිසා රජ්ජුරු බොහෝ අවස්ථාවන් වලදී දැහැමි පිළිවෙත් සඳහා යොමු කරන්නේ අගබිසව හැටියට කටයුතු කළ මල්ලිකා දේවිය. එතුමියගේ මඟ පෙන්වීම යටතේ තමයි රජ්ජුරු මේ මහා දන් පූජා කරලා තාමත්ම විශේෂ රජ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ පත් වෙන්නේ. ඒ අනුව අපේ කොසල් රජ්ජුරුවෝ හැමදාම පාහේ පන්සල් යන්න බුදුරජාණන් වහන්සේ ඇසුරු නිසුරු කරන්න තියෙන කැමැත්ත මත අපි මේ බණ කතාව දේශනා කරන දවසෙත් රජ්ජුරුවෝ පන්සලට යනවා. එදා පන්සලට යන්නේ දහවල ආහාර අනුභව කිරීමෙන් අනතුරුව. ඉඩ ලැබෙන හැම වෙලාවකම පන්සලට යෑමේ ප්‍රතිපත්තිය නිසා දහවල ආහාරය ගත්ත ගමන්ම එදා රජ්ජුරුවන්ට හිතෙනවා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න පන්සලට ගියා නම් හොඳයි කියලා. දැන් රජ්ජුරුවන්ගේ ආසාව නිසා පන්සලට ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. රජ්ජුරුවෝ එකත් පස්ව වාඩි වෙනවා. අපේ අම්මා අප්පච්චිට දුවල පුතාලට මේ වෙලාවේ මතක් කරන්න තියෙන ඉතාමත් විශේෂ කාරණේ තමයි කොසල් රජ්ජුරුවෝ කියලා කියන්නේ කෝසලාධිපති මහා කෝසලේ අගරජ. ඉතා ප්‍රතාපවත් රජ කෙනෙක්, බලවත් රජ කෙනෙක්, මහා කෝසලේ රජ්ජුරුවෝ. එතුමා පන්සලට යනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේ ඉදිරියේ බිම වාඩි වෙනවා. ඒක හරි සුවිශේෂී අවස්ථාවක්. මේ මහා රජ්ජුරුවෝ පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ බිම අසුන් ගන්නේ. බුදුහාමුදුරුවෝ මදක් උස් අසුනක වැඩ ඉන්නවා. රජ්ජුරුවෝ බිම වාඩි වෙනවා. ටික වෙලාවක් යනවා. රජ්ජුරුවෝ බිම වාඩි වෙලා රජ්ජුරුවන්ට දිවා කාලේ විවේක ගන්න බැරි වුණ නිසා ආහාර අනුභවයෙන් පස්සේ විවේක නොගෙන පන්සලට ආව නිසා රජ්ජුරුවන්ට නිදි මත ඇති වෙනවා. ඒ වෙලාවේ අපේ රජ්ජුරුවෝ නිදි ක්ලාන්තයට පත් වෙලා අපි සාමාන්‍ය කියන්නේ එහාට මෙහාට ඇඹරමින් කටයුතු කළා. දැන් ඇඟ සමබර නෑ, රජ්ජුරුවන්ට නිදිමත වැඩි. අපි දුවල පුතාලට නම් කියන්නේ නිදි කිරා වැටෙනවා කියලා. එහෙට මෙහෙට දැන් පැද්දෙනවා, නැමෙනවා, නිදිමතයි. රජ්ජුරුවන්ට මේ අතරේ ටිකක් නිින්දක් ගියා. එහෙට මෙහෙට නැමි හිස හැම කඩාගෙන වැටෙන්න ඇති. එහෙම පුංචි නිින්දක් ගියා. දැන් බුදුහාමුදුරුවොත් එක්ක යම් කරුණු සාකච්ඡා කරමින් ඉන්න අතරේ තමයි රජ්ජුරුවන්ට මෙහෙම වෙන්නේ. මේ සිදුවීම බුදුහාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. රජ්ජුරුවන්ට මේ නිදි ක්ලාන්තය නැති කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ තථාගත බුදුහාමුදුරුවෝ මහරජ්ජුරුවන්ට කතා කරලා බොහෝම ප්‍රියශීලීව රජ්ජුරුවන්ගෙන් තොරතුරු ටිකක් ඇහුවා. බුදුහාමුදුරුවෝ අහනවා මේ නිදි ක්ලාන්තයෙන් හිස කඩා වැටෙමින් මේ පැත්තට නැමි දැඩි අපහසුතාවයෙන් කටයුතු කරන රජ්ජුරුවන්ට ආමන්ත්‍රණය කරන බුදුහාමුදුරුවෝ අහනවා මහරජ දිවා ආහාරයෙන් පසු
මද වෙලාවක් නොසැතපීද පන්සලට ආවේ. දවල් ආහාර ගත්තයින් පස්සේ පුංචි වෙලාවක් නිදිය ගන්නේ නැතුව විවේක ගන්නේ නැතුවද අද පන්සලට ආවේ කියලා බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් ප්‍රශ්න කළා. අපේ රජ්ජුරුව බුදුහාමුදුරන්ට පිළිතුරක් දෙනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආහාර ගත් සැටියේමයි මම අද පන්සලට ආවේ. ඒ කියන්නේ පුංචි වෙලාවක්වත් විවේක ගන්න නැතුවයි පන්සලට රජ්ජුරුව එදා ඇවිල්ලා තියෙන්නේ. ආහාරගත් සැටියේමයි ස්වාමීනි මම පන්සලට ආවේ කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ නැවත රජ්ජුරුව ආමන්ත්‍රණය කරලා කියනවා, මහරජ පමණ දැන ආහාර වැළඳීමට පුරුදු වෙන්න. මහරජ පමණ දැන ආහාර වැළඳීමට පුරුදු වෙන්න ඕනේ. ආහාර නිසා සිරුරට බොහෝ පීඩා ඇති වෙන්න පුළුවන්. පමණට ආහාර ගැනීම නිසා ශරීරයට බොහෝ සුවපත් භාවයන් උදා කර ගැනීමට පුළුවන්. රජ්ජුරුවන්ට එහෙම අවවාදයක් කළා. මහරජතුමනි පමණ දැන ආහාර ගන්නට. ආහාර නිසා ශරීරයට ගොඩාක් පීඩාවන් ඇති වෙන්න පුළුවන්. පමණ දැන ප්‍රමාණයට ආහාර ගන්නවා නම් මහරජතුමනි ශරීරයට ගොඩාක් සුව පහසුව ඇති කර ගැනීමට පුළුවන්ය කියලා බුදුරජාණන් වහන්සේ අපේ පසේ නදී කොසල් මහරජුරවන්ට පැහැදිලි කිරීමක් කළා. අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට ආහාර සම්බන්ධයෙන් දෙන ලද පණිවිඩය, කරන ලද දේශනය. රජ්ජුරුවෝ පමණ ඉක්මවා ආහාර ගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පමණ දැන ආහාර අනුභව කරන්න කියලා. මක්නිසාද ශරීරයට බොහෝ අපහසුතා ඇතිවීමට පුළුවන් නිසා. දැන් අපි අද දවසේ අවබෝධ කරගන්නට ඕන, බුදුරජාණන් වහන්සේ අදින් අවුරුදු 2610කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අදින් අවුරුදු 2564කට පෙර මහා පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 45ක බුද්ධ කාලය තුල අපට බුදුහාමුදුරුව කරන ලද දේශනා අතර ආහාර සම්බන්ධයෙන් කරන ලද දේශනාව අපට වැදගත් වෙන්නේ කොහොමද කියන බව වර්තමානයේ අපේ අම්මා අප්පච්චිලා දුවල පුතාලා ගිහි පැවිදි අපි හැම දෙනාම අවබෝධ කර ගැනීම අතිශයින්ම වටිනවා. ආහාර පිළිබඳව බුදුහාමුදුරුව කරන ලද දේශනය. ඒ අනුව භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම දන්නවා ආහාර හා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ තියෙන විනය නීති රීති. ආහාර අනුභවයේදී දාන වැළඳීමේදී ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. පටිසංකායෝනිසෝ ආදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ තමයි භික්ෂූන් වහන්සේලා ආහාර අනුභව කරන්නේ. මේ ශරීරය පවත්වාගෙන යෑම සඳහා, ශරීරයේ යැපීම සඳහා පිණ්ඩපාතම් පටිසේවාමි. අපි මේ ආහාර අනුභව කරනවා කියලා මෙනෙහි කරමින් ආහාර අනුභව කරන්න ඕනේ. එහි ප්‍රමාණයද ඊටාම හොඳින් අවබෝධ කරගෙන අනුභව කරන්න ඕනේ. මේ කාරණේ සරල විදිහට පැහැදිලි කරොත් අපි ආහාර ගන්නේ බඩ හිස්සුන නිසා නෙමෙයි. අපි ආහාර ගන්නේ බඩ ගිනි නිසා.
අපිට බඩගින්නක් ආව කියලානේ අපි කියන්නේ. ඒ බඩගින්නක් ආපු වෙලාවේ සාමාන්‍යයෙන් කියනවා අඩුයිනේ. හොඳට කල්පනා කරලා බලන්නකෝ මගේ බඩ හොඳටම හිස් වෙලා මට බඩ පිරෙන්න කන්න ඕන. අපි එහෙම කියනවා අඩුයි. සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරේ පාවිච්චි කරන්නේ මට බඩගිනි. බඩගිනි. මට මොනවා හරි කන්න ඕන. දැන් අපි ප්‍රශ්නයක් අහලා බලනවා. දැන් මේ කෑම හොයන්නේ ඇයි? කෑම හොයන්නේ බඩගිනි නිසා. එහෙනම් කෑම කන්න ඕනේ මොනවා වෙනකන්ද? බඩේ ඇති වුණු ගින්න, දාහය නිවෙනකම්. එතකොට අපි බත් කන්නේ, කෑම කන්නේ, ආහාර ගන්නේ බඩ පිරෙනකම් නෙමෙයි, කුස ගින්න නිවෙනකම් තමයි අපි ආහාර ගන්න. කුස ගින්න නිවෙනකම්. තවත් පුංචි උදාහරණයකින් මේක හඳුනා ගත්තොත් හිතන්න දුවෙක් පුතෙක් අම්මා අප්පච්චි කෙනෙක් තැනක පුංචි ගින්නක් තියෙනවා. තැනක පුංචි ගින්නක්. ඒ ගින්න අපට නිවන්න ඕන. ඒ ගින්න අපට නිවන්න ඕන. අපි ගෙනියනවා ලොකු බාල්දියකට වතුර එකක්. ලොකු බාල්දියකට වතුර එකක් අපි ගෙනියනවා ඒ ගින්න නිවන්න. ඒ බාල්දිය අපි ගිනි ගොඩ ගාවත් තියලා අපේ දෝතට වතුර එකක් අරගෙන අර ගින්නට දානවා. ඒ දෝතට අරන් දැම්මහම ගින්න නිවෙනවා. චූටි ගින්නක් ඒක. දැන් අපි දෝතෙන් එකක් දාලා දෙකක් දාලා බලනකොට ගින්න හොඳටම නිවිලා. දැන් ආයේ දුමක්වත් නැහැ. දැන් ගින්න නිවිලා. දැන් අපි වතුර අරන් ගියා බාල්දියකින් එකක්. අපේ අරමුණ ගින්න නිවන එක. දැන් වතුර දෝ දෙකක් දානකොට ගින්න නිවිලා. දැන් අපට ආයේ වතුර දාන්න උවමනා නැහැ. හැබැයි කෙනෙකුට මේ මුළු වතුර බාදියම අර ගින්නට නිවුණාට පස්සේ දාන්න පුළුවන්. එහෙත් ඒ වතුර දානකින් වැඩක් නැහැ. සමහර විට තව වෙන වෙන ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වතුර බාල්දියම දානකින් තේරුම් ගන්න. ගින්න නිවෙනවනේ. දිය දෝතක් දානකොට දෙකක් දානකොට ගින්න නිවිලා. අපිට පුළුවන් ඊතුරු වතුර ටික වෙන වැඩකට පාවිච්චි කරන්න. තව කෙනෙකුට දෙන්න. වෙනත් ප්‍රයෝජනයක් සඳහා තියාගන්න. අපතේ දාන්න නැතුව විනාශ කරන්න නැතුව අගතියකට පත් කරගන්නේ නැතුව ඒ වතුර ටික අපිට ඉතුරු කරගන්න පුළුවන්. හරියට කුස ගින්නත් ඒ හා සමානයි. කුසේ තියෙනවා ගින්නක්. ඒ ගින්න නිවීම සඳහා අපට ඕනි ආහාරයක්. ඒ ආහාරය අපි බත් හැටියට ගත්තොත් අපි බත් ටිකක් බෙදා ගන්නවා. බත් අපි කියමුකෝ පිඟානේ ගොඩාක් තියනවා කියලා. ලොකු බත් එකක් අපට හම්බ වෙනවා. කෑම පාර්ශලයක්, කෑම පිඟානක් අපට හම්බ වෙනවා. අපි හරියට මේ කෑම පිඟාන අපට ලැබුණ එක අර ගිනි ගොඩ ගාවට අරන් ගිය වතුර බාල්දිය වගේ. ඒකෙන් දෝතක් දැම්මහම නිවුණා, දෝත් දෙකක් දැම්මහම හොඳටම නිවුණා. දැන් ගින්න නිවිලා. ඒ වගේ අපිට අර ලැබුණු ආහාර වේල අපි ටිකක් අනුභව කරගෙන යනකොට අපට දැනෙනවා අර කුසේ තිබුණු ගින්න නිවීගෙන යනවා. ඒ කියන්නේ දැන් බඩගින්න නැහැ. ඒ නිවෙනවා. ඒ තිබුණු දාහය අඩු වෙනවා, දැනෙනවා. එළඹ සිටි සිහියෙන් ආහාර අනුභව කළොත් අර තිබුණු බඩගින්න අඩු වෙනවා, දැනෙනවා. එක වෙලාවකදී දැනෙනවා දැන් මට බඩගිනි නැහැ. දැන් ගින්න නිවිලා. එහෙත් පිඟානේ තව බත් ගොඩාක් තියෙනවා. අපට ලැබුණු කෑම මේසේ තව කෑම ගොඩාක් තියෙනවා. පළතුරු ආදී තව බොහෝ දේවල් තියෙන්න පුළුවන්. එහෙත් අපේ කුසේ තිබුණු ගින්න දැන් නිවිලා. දැන් මොකද කරන්න ඕනේ? ආහාර අනුභව කරන්නේ අපි කුසගින්න නිවෙන්න නම් දැන් අපි අනුභවයෙන් නතර කරන්න ඕන. එහෙත් අර පිඟානේ තියෙන බත් ටික ඔක්කොම කන්නත් පුළුවන්. ලැබිලා තියෙන ආහාර ටික ඔක්කොම අනුභව කරන්නත් පුළුවන්.
අවබෝධයේ තියෙන කෙනා නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? කුස ගින්න නිවෙනකොට අනුභවය නතර කරනවා. අනුභවය නතර කරනවා. ඒක තාමත්ම හොඳ පුරුද්දක්. නිරෝගී ජීවිතයක් ගත කරන්න අතිශයින්ම වැදගත් පුරුද්දක්. සාමාන්‍යයෙන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සිංහල වෙදකමේ මේ බුද්ධ වචනය අපි සඳහන් කරන්නේ කෑම කණ්ඩ කියලා කියනවා වතුර උගුරක් දෙකක් බොන්ට ඉඩ තියලා. පැන් ටිකක් පානය කරන්න ඉඩ තියලා ආහාර අනුභව කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අර ගින්න නිවෙනකන් ආහාර අනුභව කළොත් ඇති. විශේෂත්වය අපේ ආහාර වේල් අතර පැය 4-5ක් වගේ විතරයි තියෙන්නේ. එක ආහාර වේලකින් තවත් ආහාර වේලකට පැය 4-5ක් වගේ කාලයක් තමයි අපි කැප කරන්නේ. ඒ නිසා අපි ආහාර ගන්න ඕනේ පැය 4-5ක් ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් ආහාර වේල. මොකද ඊළඟ ආහාර වේල ලැබෙනවා. තව පැය 4-5කින් ලැබෙනවා. ඊට අතර අපි පුංචි පුංචි කුඩා ආහාරද අනුභව කරනවා. පැන් පානය කරනවා, ගිලම්පස පානය කරනවා, ගිහි පින්නතුන්ලා නම් තේ බොනවා, විවිධ බීම වර්ග පාවිච්චි කරනවා, පුංචි පුංචි පහේ කෑම බීම පාවිච්චි කරනවා. ඒ අතරත් පුංචි කෑමක් අපිට ලැබෙනවා. අර ප්‍රධාන ආහාර වේල ඒ නිසා අපට පුළුවන් කුසගින්න නිවන තෙක් පමණක් පාවිච්චි කරන්නට අනුභවයට ගන්න. එදා කොසල් මහා රජුරවන්ට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පමණ දැනගෙන ආහාර අනුභව කරන්න මහරජතුමනි කියලා ඔය කුස ගින්න නිවෙනකම් විතරක් ආහාර ගන්නට කියන අවවාදය. ආහාර නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සිරුරට බොහෝ පීඩාවක් නැති වෙන්න පුළුවන් කියලා. ඒ බුද්ධ වචනේ තුලදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කැපසරුප් ආහාරයක් අනුභව කරන්න කියලා. ප්‍රමාණය දැනගෙන ශරීරයට සුව පහසුව එළවන ආහාර. අපි ආහාර තෝරා බේරාගෙන අනුභව කළ යුතුයි කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. කෑම වර්ග තිබුණු ප්‍රමාණයට නෙමෙයි අපි ආහාර ගන්න, අපේ ශරීරයට ප්‍රත්‍ය වෙන ආකාරයට. අපේ ශරීරයට යහපත් වෙන ආකාරයට. සුව පහසුව දැනෙන ආකාරයට ආහාර තෝරා ගන්නවා. ඒ තෝරා ගැනීම තමයි මේ වෙලාවේ බුදුහාමුදුර අපට දේශනා කරන්නේ. ගැළපෙන ආහාර. අපට තියෙනවා ගැළපෙන ආහාර සහ නොගැළපෙන ආහාර. ඒවා බුද්ධ වචනේ තියෙන පත්‍ය සහ අපත්‍ය කියලා. ගැළපෙන සහ නොගැළපෙන. පුංචි උදාහරණයක් හිතමු අපි. කවුරුත් දන්න වැඩිහිටි මව් දෙමව්පියන්ටත් තේරෙන, පුංචි දුවට පුතාටත් තේරෙන පුංචි උදාහරණයක්. අපි විනාකිරි එහෙම දාලා ආහාර හදනවනේ. සිංහල අවුරුදු කාලෙටත් හදනවා, විශේෂ අවස්ථාවලදීත් හදනවා. ඔය අච්චාරු වගේ ආහාරයක් අපිට හදා ගන්න පුළුවන් විනාකිරි මිශ්‍ර කරලා. ඒ වගේම අන්නාසි වගේ ආහාරයක් ගැනත් හිතන්න පුළුවන් දුවට පුතාට. සමහර උදවියට හැදෙන ලෙඩක් තියෙනවා. බඩේ අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් කියලා. ඒ හැදෙන්නේ බඩේ අධික දාහය නිසා ඇතිවෙන රෝගයක්. මේ දාහය නිසා ඇතිවෙන රෝගයක් ඔය ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අර විදිහට කියන්නේ. එතකොට මේ දැවිල්ල නිසා, දාහය නිසා ඇතිවෙන අධික උෂ්ණත්වයක් නිසා හටගන්න. දාහය. එතකොට මේ අධි උෂ්ණත්වය නිසා හටගන්න රෝගයකින් පෙළෙන කෙනෙකුට උෂ්ණාධික ආහාරයක් ගත්තොත්, උෂ්ණාධික ආහාරයක්, සැර ආහාරයක් ගත්තොත් මොකද වෙන්නේ? අර ශරීරගතව තියෙන උෂ්ණත්වය, ඒ දාහය තවත් වැඩි වෙනවා. එතකොට එයා දැඩිසේ ගිලන් වෙනවා. උදාහරණයක් හැටියට අන්න ඒ වගේ රෝගියෙක් අපි කියමු අර විනාකිරි යොදලා හදන අච්චාරු හරි විනාකිරි මිශ්‍ර වෙන ව්‍යංජනයක් හරි මොනවා හරි ආහාරයක් ගත්තොත් එයාට
ආහාර අනුභවයෙන් විනාඩි 2-3ක් යනකොටම අධික ලෙස උදරයේ දැවිල්ල ඇති වෙනවා. සමහර විට ආහාර අනුභවයෙන් පස්සේ එයා රෝහල් ගත කරන්න වෙනවා. ඇතැම් විට ජීවිතයෙන් පවා සමුගන්න සිද්ධ වෙනවා. දැන් අන්න බලන්න ගැළපෙන ආහාර සහ නොගැළපෙන ආහාර කියන එකේ විශේෂත්වය. පමණ දැනගන්න ඕනේ. මොනවද මට සුදුසු මොනවද මට නුසුදුසු. නුසුදුසු ආහාර වලටත් අපේ ගිජුභාවය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසාව. එහෙම ඇති වෙන පෘථග්ජන දෝෂය නිසා දැක්කහම කණ්ඩ හිතෙනවා. අපි කියන්නේ දැක්කහම කණ්ඩ හිතුණා, අනිත් අය කනකොට කණ්ඩ හිතුණා. කොච්චර කාලයක් නොකා ඉන්නද? අනේ ඔන්න ඔහෙ කෑවා. එහෙම කියලා අපි කියනවා. ඒ තමයි අපේ සිත පාලනය කරගන්න බැරි වුණාම ආහාරයට අධික ලෙස ගිජු බව ඇති වුණාම අපි තමන්ගේ ශරීරගත සෞඛ්‍ය පිළිබඳව නොවිමසා නොසිතා පමණ නොදැන ආහාරයට ගන්නවා. ඊළඟට එහි විපාකයද තමන්ටම භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්නේ ඊ타ත්ම හොඳ ආහාර වේලක් ගන්න ඕන, පෝෂ්‍යදායක ආහාර වේලක් ගන්න ඕන, ප්‍රමාණයට ගන්න ඕන, පත්‍යාපත්‍ය පිළිබඳව හිතලා ගන්න ඕන. රාත්‍රියට ආහාරයට ගන්නකොට අධික ලෙස සීත ආහාර රාත්‍රියට අයෝග්‍යයි, අසුබයි, නුසුදුසුයි, නොගත යුතුයි. එවැගේම උෂ්ණාධික කාලවල ශරීරයටත් උෂ්ණය වැඩි වෙන ආහාර හැටියට නොගත යුතුයි. තමන්ගේ ශරීරාභ්‍යන්තරයේ යම්කිසි රෝගයක් තියෙනවා. ඒ රෝගයට අපත්‍යයයි හඳුනාගත්ත ආහාර වට්ටෝරුවක් තියෙනවා. ඒ ආහාර කොතෙක් ප්‍රියමනාප භාවයේ ගිජු භාවයේ ආසාව ඇති වුණත් නොගෙන ඉන්න තරම් අපේ හිත ශක්තිමත් හිතක් බවට පරිවර්තනය කරගන්න ඕනි. හැබැයි හිත ඉල්ලයි, ආසයි, ඒ රසට අපි ගිජු වෙයි, ආස වෙයි, ඉල්ලයි. ඒත් අපිට පුළුවන් වෙන්න ඕනි ඉන් වැළකී කටයුතු කරන්න. ඒක තමයි අපේ ජීවිතේ ඊ타මත් විශිෂ්ට ලක්ෂණය මේ ආහාර හා සම්බන්ධයෙන් කටයුතු කරනකොට. එහෙමනම් අපට සිද්ධ වෙනවා අපි ගන්න ආහාර පිළිබඳව අවබෝධය ඇති කරගන්න. මක්නිසාද ආහාර ගන්නේ? ශරීරයේ පැවැත්ම සඳහා. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. මේ ආහාර මේ පිණ්ඩපාතේ අපි ගන්නෙ ඇයි? ශරීරයේ පැවැත්ම සඳහා. දැන් අපත්‍ය ආහාර වලින් වෙන්නේ ශරීරයේ පැවැත්ම නැති වෙනවා, ශරීරයේ පැවැත්මට බාධා ඇති වෙනවා, ශරීරයේ පැවැත්ම අසමතුලිත වෙලා බිඳ වැටෙනවා. බොහෝ රෝගාබාධ ඇති වෙනවා. ඒ නිසා ශරීරයේ පැවැත්ම සඳහා අපි ආහාර ගන්නකොට ඒ ආහාර ඊ타ත්ම හොඳින් අවබෝධයෙන් තෝරාගෙන ඒවා අනුභව කරන්න ඕනි. කොසල් මහා රජුරවන්ට බුදුහාඳුර මතක් කරන්නේ මෙන්න මේ පණිවිඩේ, මහරජතුමනි ඔබ රජෙක්. ගොඩාක් ආහාර ලැබෙන රජෙක්. ගොඩාක් කෑම බීම හම්බ වෙන රජෙක්. රජ සැපනි. ඕන තරම් ආහාර ලැබෙනවා. ඒ බොහෝ කොට ලැබෙන ආහාර මහරජතුමනි තෝරා බේරා නොගෙන ඔය විදිහට අනුභව කළොත් ඔබතුමා ලෙඩෙක් වෙනවා. ඒ නිසා පුරුදු පුහුණු කරන්ට ආහාර අනුභවය පිළිවෙලකට, සීමාවකට පමණ දැනගෙන අනුභව කරන්න පුරුදු වෙන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේ අපේ කොසල් රජුරවන්ට මේ ධර්මාවවාදය දේශනා කරනවා. බොහෝ කොට ආහාර ගැනීමෙන් ඇතිවෙන පීඩාවන් නිසා. දැන් අපේ අධ්‍යතන ලෝකේ කටයුතු කරන්නේ ඊ타ත්ම රුදුරු වසංගතයක් පවතින කාල වකවානුවක. කාල විපත්තියක් ඇති වෙලා තියෙන කාලයක
රෝග බිය අපට බහුලව දැනෙන කාලයක. මේ වගේ කාලවලට කියන්නේ කාල විපත්ති කාලය කියලා. කාල විපත්ති කාලයක්. මේ කාල විපත්ති ඇති වෙන්නේ රෝග බියත් එක්ක. මේ රෝග බිය පිළිබඳව පැහැදිලි කරන හැම කෙනාම අපට මතක් කරන්නේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව. ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක තියෙන වටිනාකම. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය හැදෙන්නේ ආහාර වලින්මයි. අපේ ශරීර ශක්තිය ගොඩනැගෙන්නේ ආහාර වලින්. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ ප්‍රතිශක්තිය හොඳට තියෙනවා කියලා කියන්නේ හොඳ ආහාර වේලක් අනුභව කරපු කෙනෙක්. හොඳ ආහාර රටාවක් අනුගමනය කරන කෙනෙක්. ශරීර ප්‍රතිශක්තිය අඩුයි කියලා කියන්නේ ආහාර රටාවේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුයි. ඒ ආහාර රටාවේ තියෙන ගුණාත්මක භාවය අඩුයි කියන එකයි කියන්නේ. ඒ නිසා දැන් ලෝකයේ හොඳම ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න පමණ දැන ආහාර වේලක් අනුභව කරන්නේ ආසියාතික මිනිස්සු. ඒ අය අතරෙත් අපේ ශ්‍රී ලංකාව වගේ රටක අම්මා අපච්චිලා දුවල පුතාලා ගන්න ආහාර බොහෝම පෝෂ්‍යදායක ආහාර. එනිසා අපේ සෞඛ්‍ය තත්ත්වය අපේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අපි ගන්න ආහාර නිසා. බලන්න බුද්ධ වචනේ මොනතරම් මේ ව්‍යසනයක් පවතින වෙලාවක වසංගතයක් පවතින වෙලාවක රෝග බියක් පවතින වෙලාවක බුද්ධ වචනයේ තිබුණු ජීවමය බලය අකාලික ගුණේ බුද්ධ වචනවල තියෙන මොනතරම් බලවත්ද? බුදුහාඳුර දේශනා කළානේ ආහාර නිසා බොහෝ රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ආහාර නිසා ශරීරයේ සුව පහසු ඇති වෙන්න පුළුවන් කියලා. දැන් අපි එතකොට රෝග පීඩා ඇති වෙන ආහාර සහ සුව පහසු දනවන ආහාර පිළිබඳ අවබෝධය ඇති කර ගන්න ඕනේ. මේ කාලේ මේ රෝග ව්‍යසනයක් පවතින කාලේ වැඩිහිටි මව්දමව්පියෝ දූල පුතාලා අපි හැම දෙනාම හොඳ නිරෝගිමත් අපේ ප්‍රතිශක්තිකරණය අපේ ශරීරයේ ශක්තිමත් භාවයේ වඩවන ආහාර අනුභවයට යොමු වීම එන්නත් කරණයට වඩා බලවත්. ඒ එන්නත් වලින් බලෙන් කරන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරවන එක. ප්‍රතිශක්තිය වැඩි කරවන එක. ඔය එන්නතට වඩා බලවත් ආහාර රටාවකින් අපිට හදාගන්න පුළුවන් ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ ප්‍රතිශක්තිය හදාගත්ත කෙනෙකුට ඒ අර බාහිරින් එන උවදුරු වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ලෝකයේ අද වෙනකොට මේ ආහාර රටා ගොඩාක් වෙනස් කරලා තියෙනවා. ශනිකව කෘත්‍රිමව හදන නිෂ්පාදනය කරන ආහාරවලට හැම දිනාම පාහේ යොමු වෙලා. ඒ නිසා අපේ ශක්තිය අඩුයි. අපේ ශක්තිය අඩුයි. තාමත් මේ ශක්තිය තියෙනවා අපේ සත්ත්ව ලෝකේ සත්තුන්ට. ඉස්සර අපිට පුළුවන් කිසිම බයක් නැතුව ඒ දණ්ඩෙන් යන්න. ඒ දණ්ඩෙන් යනවා. අම්මා අප්පච්චි දුවල පුතාලා හැමෝම ඒ දණ්ඩෙන් යනවා. අම්මා තාත්තා ඉස්සරහින් යද්දි පිටිපස්සෙන් දුව පුතා යනවා. අම්මා තාත්තා පස්සෙන් යද්දි දුව පුතා ඉස්සරහින් ඒ දණ්ඩෙන් යනවා. වැටුනොත් අඩි 15 20 වලවල් වලට වැටෙන්නේ. ගංගා වලට ඇලවල් වලට වැටෙන්නේ. හැබැයි යනවා බය නැහැ. දැන් අපිට පාලමේ යන්නත් බෑ. ගම් වතුර බලන්න පාලමට ගියාම පාලමෙන් පල්ල අපි වැටෙනවා. අපිට පාලමේ ඉන්න බෑ. පාලම හරි පළලයි. ඒත් අපිට පාලමේ ඉන්න බෑ. සාමාන්‍ය පාලමකින් ඒ දණ්ඩකින් අපිට එගොඩ වෙන්න බෑ. ඇයි? අපේ ශක්තිය හීන වෙලා. ඒත් තාමත් වනසත්තු යනවනේ. පුංචි බැම්මකින් නියරකින් ඉස්සර ගිය ඌරෝ තාමත් ඒ බැම්මෙන් යනවා. ඉස්සර ගිය හරක් තාමත් ඒ නියර දිගට යනවා. ඇල දිගට යනවා. ඒගොල්ලෝ ඇලට වැටෙන්නේ නැහැ. හැබැයි දැන් අපට බෑ.
දැන් අපි වැටෙනවා. හේතුව අපිට ශක්තිය නැහැ. සත්තු එදා කාපු ආහාරම ඒ නිවැරදි පෝෂදායක ආහාර ඒගොල්ලෝ අදටත් අනුභව කරනවා. අපි ආහාර රටාව වෙනස් කළා අපේ ශක්තිය මදි වුණා. ඒ දණ්ඩේ ගියා අපිට දැන් පාරේ යන්නත් බැරි වෙලා. බුදුහාමුදුරුවෝ මේ පණිවිඩය තමයි දේශනා කරන්නේ. සුව පහසුව නැති වෙනවා ආහාර රටා වෙනස් කරගත්තා. මහරජතුමනි අවබෝධයෙන් ආහාර ගන්නට. අවබෝධයෙන් ආහාර නොගන්න අය හරියට මහරජතුමනි මහා ඌරෝ වගේ. මහා ඌරන්ට හොඳට කන්ට දුන්නාම ඒගොල්ලෝ කන්නේ පමණ දැනගෙන නෙමෙයි. ඒගොල්ලෝ ඒ කුඩු වලින් අර වගේ මේ වගේ හදන ආහාර දුන්නාම ගම් වල ඇති කරන ඌරෝ ගැන මේ බුදුහාඳුර මතක් කරන්නේ. ගම් වල ඇති කරන ඌරෙකුට කන්ට දුන්නාම කනවා. කොච්චරද කන්නේ? ඉවර වෙනකන් කනවා. එතකොට බුදුහාඳුර දේශනා කරන මහරජතුමනි කෑම දුන්නාම ඉවර වෙනකන් කනවා නම් හරියට අර ගමේ ඉන්න මහා ඌරා වගේ. කාලා නැගිට ගන්න බැරුව පෙරලිලා ඉන්නවා. නමුත් ආහාරේ පමණ දැන කන කෙනා ඊට වඩා වෙනස්. මහා ඌරෙක් වගේ ආහාරේ පමණ නොදැන ලැබෙන හැම දෙයක්ම කනවනම් එයාට මහරජතුමනි නිවන් දකින්නත් බෑ. පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ ආයේ එයා මව් කුසවල වලට ගමන් කරනවා. එසම මහරජතුමනි ආහාරේ පමණ දැනගෙන අනුභව කරන්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. අපේ රජුරෝ ආවාදේ පිළිපැදලා බොහොම හොඳ නිරෝගිමත් රජ කෙනෙක් බවට පරිවර්තනය වුණා. අපිව ශ්‍රවණය කරන ලද ධර්ම ශ්‍රාවක අම්මා අපච්චිලා දුවලා පුතාලට අපි මතක් කරන්නේ මේ කාල විපත්තියක් තියෙන කාලයක රෝග බියක් තියෙන කාලයක ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළින් පවත්වාගෙන යන්න ඕනි කාලයක අපේ රජුරවන්ට බුදුහාමුදුරෝ දේශනා කළ ආකාරයට හොඳ නිරෝගිමත් ආහාර වේලක් අරගෙන ශක්තිමත් දුවෙක් පුතෙක් අම්මා අපච්චි කෙනෙක් බවට පරිවර්තනය වෙලා මේ හැම විපත්ති වලටම මුහුණ දීලා ඉතාමත්ම පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න හැම දිනාටම මේ ධර්ම දේශනාව ගුරු උපදේශයක් බවට පරිවර්තනය කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරමින් අපි ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. මේ උතුම් ධර්ම දේශනාවෙහි ධර්මදායකත්වයේ ධර්මින් කටයුතු කරනවා ගම්පොළ මවුන්ට් ටෙම්පල් හි අංක 273න් 2 නිවසේ පදිංචි AG පත්මාවතී බිරිඳ අමිත් පීරිස් චන්දන පීරිස් යන පුතුන් වත්සලා ජයසේන හා දිලිනී රත්නායක යන ලේලියන් ඇතුළු පවුලේ මුණුබුරු මිනිබිරියන් 5 දෙනා විසින් පිනතුල්ලා බලාපොරොත්තු වෙනවා සිවිල් ආරක්ෂක නිලධාරී ලෙස සේවය කළ වසර 4කට පෙර ජන්මාන්තරගත වන්නට යෙදුණු 2017 මැයි මාසේ 10 වන දින 59 වෙනි වියේදී පරලෝ සැපත් DP සුනිල් පීරිස් ස්වාමි පුරුෂයාට පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට AG උක්කුරාල ලීලාවතී ඇඩ්වින් පීරිස් මර්තිනා හාමි යන මව්පියන් ඇතුළු දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට එවැගේම සුජීවත්ව වෙසෙන AG පත්මාවතී මෑණියන්ට නුගවැල බටුඅඹේ පදිංචි අමිත් පීරිස් පුතුණුවන්ට වත්සලා ජයසේන ලේලියට දොළුව කවුඩුපිටියේ පදිංචි චන්දන පීරිස් පුතාට සහ දිලිනී රත්නායක ලේලියට එවැගේම මුණුබුරු මිනිබිරියන් 5 දෙනාටත් බතලයායේ පදිංචි ඥානවතී ගම්පහ පදිංචි චන්ද්‍රාවතී යන සහෝදරියන්ට දඹුල්ලේ පදිංචි පත්මකුමාර සහෝදරයාට දෙහියත්ත කණ්ඩේ පදිංචි ටිකිරි බණ්ඩා මහත්මයා සහ ප්‍රේමාවතී මහත්මිය ගම්පොළ කරුණාවතී මහත්මිය අනුලාවතී මහත්මිය නුගවැල බටුඅඹේ පදිංචි AG ජයසේන මහත්මයා සහ KG පියසීලී මහත්මිය හා අම්පාර ගොනාගොල්ලේ පදිංචි RM රත්නායක මහත්මයා සහ එම මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට
පින්වත් හැම දෙනාම බලාපොරොත්තුෙන් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරනවා. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමට රටදෑ වෙනුවෙන් ජීවිත පූජා කළ ගිහි පැවිදි උතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රණවිරුවන්ට ආශිර්වාද කිරීමට කොවිඩ් වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෙහෙසෙන සියලුම කාර්ය මණ්ඩලවලට ආශිර්වාද කිරීමට ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමට එවැගේම ත්‍රිනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට අනුනායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට අස්ගිරිගෙඩිගේ රාජමහා විහාරාධිපති පොළොන්නරුව ඓතිහාසික සොළොස් මස්ථානාධිපති අති ගෞරවාර්හ වේඬරුවේ ශ්‍රී උපාලී අස්ගිරි පාර්ශවයේ අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු ගිහි පැවිදි කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමට පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජන්මාන්තරගත වූ සියලු දෙනාටමත් සුජීවත්ව කටයුතු කරන සියලු දෙනාටමත් ඊ타මත් මෙක්මන් භවයකදී උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පින්කම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. බෞද්ධයා මාධ්‍ය සත්කාරයෙහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයෙහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මාවෙල මල්වතු විහාරාධිවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන සාහිත්‍ය ශූරී ධර්ම කථික ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පන්නල ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි.